නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මාදිට්ඨිකෝ ආවසෝ උච්චති කිතාවතානකෝ ආවසෝ අරිය ශ්‍රාවකෝ සම්මාදිට්ඨිකෝ ධම්මේන අවිච්ඡ පසාදාන දේන සමන්නාගතෝ හෝති ආගතම් ඉමං සද්ධම්මං තීති ශ්‍රවණේ කරන්නා වූ හැවර් පින්නතුනි පසුගිය සතියේ අපි ධර්මදේශනාවක් කරමින් මේ සත්වයා කර්ම જાති හතරක් යටතේ අනාගතයේ තීරණය වෙන ආකාරය පිළිබඳව පැහැදිලි කරන්නට යෙදුණා. අදත් අපි ඒ වගේ තවත් කරුණක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ අසා ඇති මේ වචනේ සම්මා දිට්ඨිය කියන වචනය. නමුත් මේ මම පැහැදිලි කරන්න උත්සාහ කරනු ලබන්නේ මේ දිට්ඨි කියන වචනේ යටතේ සමස්ත සමාජය. සමස්ත සමාජයේම දිට්ඨි තුනක් යටතේ ජීවත් වෙනවා. එතකොට මේ විමසීමේදී පවතිනවා මේ ඇවැත්නි සම්මාදිට්ඨි කියලා කියනවා. කොපමණකින්ද මේ ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨි වන්නේ ධර්මයේහි නොසැලෙන ශ්‍රද්ධාවෙන් යුක්ත වන්නේ සද්ධර්මයට පැමිණුණා වෙන්නේ කියලා. එතකොට සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය කියලා එකක් උතන තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේක තේරුම් ගන්න ඕනේ. දිට්ඨි තුනක් යටතේ ගත්තලා ඇතැම්හුන්ගේ දැක්ම නියත මිත්‍යා දෘෂ්ටිය. ඇතැම්හුන්ගේ දැක්ම දසවස්තුක සම්මාදිට්ඨිය. තවත් කෙනෙකුගේ දැක්ම සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය. එතකොට මෙන්න මේ දසවස්තුක සම්මාදිට්ඨියයි සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨියයි කියන දෙක පිළිබඳව සමාජයට පැහැදිලි අවබෝධයක් නැහැ. මන්දයත් පාසල් අධ්‍යාපනය තුළ සම්මාදිට්ඨිය කියලා උගන්වනු ලබන්නේ අර යහපත් දැකීම නැත්නම් දසවස්තුක සම්මාදිට්ඨිය පමණයි. නමුත් ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා පරිහරණය කිරීමේදී දසවස්තුක සම්මාදිට්ඨිය සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය නෙමෙයි, මාවතක් පමණයි. සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය තවත්. එවිට මා මේ විදිහට මේක නම් කරනවා නේත මිත්‍යා දෘෂ්ටිය, දසවස්තුක සම්මාදිට්ඨිය, චතුස්සත්‍ය සම්මාදිට්ඨිය නැත්නම් ආර්ය සම්මාදිට්ඨිය. එමත් නැත්නම් නේත මිත්‍යා දෘෂ්ටිය, භවගාමී සම්මාදිට්ඨිය, ඒ වගේම ආර්ය සත්‍ය අවබෝධ කරගන්නා වූ සම්මාදිට්ඨිය. දැන් මේ ලෝකේ පුරා පවතින බුදු සමය තුළ නේත මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් කිරීමේ උත්සාහය පවතිනවා. නමුත් දසවස්තුක සම්මාදිට්ඨිය තුළ හික්මී සිටින බව සහ ආර්ය සම්මාදිට්ඨියේ හික්මීමට අවශ්‍ය මංපෙත් විවර වී නැති බව විශේෂයෙන් මහායාන දේශනාව වහගෙන රටවල. එහෙමත් නැත්නම් ථෙරවාදී රටවල පවා මේ ගැටලුව පවතිනවායි කියලා මට තේරෙනවා. යමෙක් මේ බුදු සමයෙන් පෙන්වන සසර ගමන කෙලවර කර ගැනීම මරණයෙන් එහාට කල් දානවා නම් හෝ අනාගත බුදුවරයෙකුගේ ප්‍රාර්ථනාවක් ඉදිරියේ ඉටු වෙන අරමුණක් බවට ප්‍රාර්ථනා කරනවා නම් ඒකෙන් කියන්නේ ආර්ය සම්මාදිට්ඨියක් නැතික. ආර්ය සම්මාදිට්ඨියක් නම් ඒකේ පෙන්නනවා මේ ජීවිතේදීම දුක් කෙලවර කරගන්නේ කියලා. මේ ජීවිතේම දුක් කෙලවර කරගන්නට අවශ්‍ය ආර්ය සම්මාදිට්ඨියක් තිබෙනවා. ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. නමුත් පියවරෙන් පියවර එනවා. මේ ලැබී තිබෙන කාලයට අනුව අපි මේක විස්තර කරන්න කල්පනා කරනවා. නේත මිත්‍යා දෘෂ්ටිය අර සෙට් ටිකකුත්, දසවස්තුක සම්මාදිට්ඨිය යටතේ තවත් ටිකකුත් සහ මේ ආර්ය සම්මාදිට්ඨිය නැත්නම් සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය යටතේ තවත් කොටසක් වශයෙන් මේක පැහැදිලි කරන්න කල්පනා කරනවා. එවිට කුමක්ද නේත මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ? නේත මිත්‍යා දෘෂ්ටිය සම්බන්ධයෙන් පෙන්වන ලබන්නේ යම්කිසි පුද්ගලයෙකුට දානෙහි, යාගෙහි, කුසල අකුසල කර්මයන්ගේ මවට උපස්ථාන කිරීමේ, පියාට උපස්ථාන කිරීමේ විපාක කියලා දෙයක් නැහැ කියලා කල්පනා කරනවා. මෙලොව සහ පරලොව යාම කියලා එකක් නැහැ කියලා විශ්වාස කරනවා. බුදුන් රහතුන් කියලා විශේෂයෙන් හොයාගන්න කෙනෙක් ලෝකේ නැහැ කියලා විශ්වාස කරනවා. අන්න ඒ විදිහට තමයි මේ කර්ම විපාක කියලා එකක්. කරන ක්‍රියාකාරකම් වලට මෙලොව සහ පරලොව වශයෙන් විපාක කියලා එකක් නැහැ කියලා කල්පනා කරනවා නම් අන්නේ ඒ කල්පනාව නියත මිත්‍යා දෘෂ්ටිය. ඔය ලෝකේ පවතින ඇතැම් රටවල් තිබෙනවා ආගමක් නැහැ සමහර විට. ආර්ථික වශයෙන් දියුණුව ගැන කොහොමයි බලන්නේ මරණින් එහා පැත්තට මොනවද වෙන්නේ කියන පිළිබඳව අවබෝධයක්.
සාමාන්‍යයෙන් ආසියාව මුල් කොටගෙන විකාශ වෙනව ආගම් වල පුනරුත්පත්ති කියන වචනයක් විශ්වාස කරනවා හින්දු වැනි දහම වල. ඒකේ පවතින ගැඹුරින් පවතින වරදක් මොකද මේ ආත්මෙම පරලෝට යාම කියන අර්ථය පුනරුත්පත්ති කියන වචනේ. එහෙම නැත්නම් තවත් ඔය අනිකුත් දහම් වල මරණයෙන් එහා පැත්තට සදාකාලික ස්වර්ගයකට හෝ නිරයකට යන ආත්මයක් තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒකිනුත් පෙන්වන්නේ එහෙමනම් ඒගොල්ලොන්ට මේ ආත්මයක් එහෙම නැත්නම් පැවැත්මක් තියෙනවා කියලා විශ්වාස කරනවා. එතකොට මේ නියත මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වුනහම ඒ පුද්ගලයාට ආර්ථික වර්ධනයක් නැත්නම් ආර්ථික යහපතක් කරුණාම අධ්‍යාත්මිකය කියලා යහපතක් අයහපතක් කියලා එකක් තේරෙන්නේ නැහැ. ඒ ජීවත් වෙන්න යාමේදී එතකොට තෝරා ගැනීමක් නැතුව යනවා. වෘත්තියක් තෝරා ගැනීමක් නැතුව යනවා. සාධාරණයක් තෝරා ගැනීමක් නැතුව යනවා. දැහැමි බවක් නැතුව යනවා. මොනවා හරි කරලා සල්ලි හොයමු අපි ඒකට කියන්නේ ඒකයි. සාමාන්‍යයෙන් ගම්බද ව්‍යවහාරේ නැත්නම් ලාංකික ව්‍යවහාරේ සඳහන් කරනවා ඔකට බල්ව මරා හරි සල්ලි හොයමු. මූල්‍ය සම්පත් තිබීම සඳහා ඕනෑම දහජරා වැඩක් කරන්න පෙළඹෙනවා. එතකොට මොකද Tamante එක විපාකයක් තිබෙන බව විශ්වාසය නිසා. නමුත් මේ කර්ම විපාක විශ්වාසය කියන එක හා බද්ධ වෙන අත්දැකීමක් මේ සමාජයේ පවතිනවා. ඒ තමයි ඕනෑම රජයක ආයතන වල සම්බන්ධයෙන් ගත්තලා ආයතන සංග්‍රහයේ නීති ක්‍රියාදාමවල යම්කිසි යහපත් දෙයක් කළොත් ඒකට ප්‍රසාද දීමනාවක් වෙනවා. යම්කිසි වරදක් කළොත් ඒකට දඬුවමක් පවතිනවා. අනේ එතකොට ඒකම තමයි ඉදිරියට පවතින්නේ. ඒකේ රජයේ කාර්යාලයේ වැඩ කටයුතු කරන කල් තමයි මේ උසස් වීම ලබා දෙන්නේ යහපත් දෙයක් කළාම වරදක් අහුනොත් ස්ථානමාවරුව වැඩ තහනම් කරනවා. එතකොට ඒකත් ප්‍රසාද දීමන සහ දඬුවම් කියන වචන දෙක යටතේ සඳහන්. මෙන්න මේක විශ්වාස නොකරන එක තමයි ඔය මෙතනින් එහාට බුදු සමයෙන් පැහැදිලි කරනවා මේක පරලෝටත් වළංගු වෙනවයි කියලා තමන්ට ගැලවෙන්න බෑයි කියලා අනේ කර්මඵල විපාක විශ්වාස නොකරන්නා මොනම ආගමිකෙක්වත් නෙමෙයි නාස්තිකවාදී. ඔහුට එතනින් එහාට මේ අධ්‍යාත්මික විමුක්තියක් කියලා දෙයක් වුණ කමක් නැහැ. ඔහු බාහිරින් පේන ආටෝපය ඔස්සේම වණක් ගමන් කරමින් බලාපොරොත්තු වෙනවා නිදහසක් විමුක්තියක්. ඒකකොට ඒක බෞද්ධ රටවල් වලත් සමහර අය ඉන්නවා. බෞද්ධ කියන ආගම් වල ඉපදුනා වුණත් බෞද්ධ කියන ආගමේ ඉපදුනා වුණත් ඒ පවුල් වල ඇතැම් අය මේ විදිහට මරුණාම උපදින්නේ නැහැ. දිවි ලෝකෙ කියලා එකක් නැහැ. බුදුන් රහතුන් කියලා එහෙම එකක් නැහැ කියලා. ඔය විදිහට Taman හදවතින් නැත්තම් සිතින් වැරදි දේවල් කරපුවාම ඒකට එන පශ්චාත්තාපයේ වළක්වා ගන්න හිතින් හදා ගන්න අදහසක්. මොකද මේ පශ්චාත්තාපය කියන එකෙන් වළකින්න යම් කෙනෙකුට බෑ. කොයි හැම දෙයක් කරපුවාම Tamanගේ හදවත Tamanට වද දෙනවා. ඒ අන්නේ හෘද සාක්ෂියට එකගව කටයුතු නොකිරීම සඳහා තමයි අර ක්‍රමය යොදාගන්නේ. එතකොට උන්ට එතනින් එහාට දැන් ඉතින් මට මේකට විපාක නැහැ කියන මේ තීරණයට ආපුවාම අර හොඳ නරක පින්පව් ඔය සාර ධර්ම ඔය කියන මොකක්වත් පිළිබඳ වැදගත්කමක් ඇතිවන්නේ නැහැ. එබඳු පුද්ගලයින්ට අපි කියනවා පාපකාරී, නිරේකාමී කියලා. එතකොට මේ නිර්ත මිත්‍යා දෘෂ්ටිකයක් එතනින් ඔවුන්නේ අතහස දැරුවට ඔවුන්ට මේ නිරේගාමී නැත්නම් පරලෝ යන ප්‍රතිපදාවෙන් නිදහස් වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඔවුන්ටත් ඒ පාපය තුළ පාපය මමත්වෙන් ගැනීම කියන වරද තියෙනවා. එතකොට පාපය මමත්වෙන් ගැනීම නියත මිත්‍යා දෘෂ්ටියයි බුදු සමය සඳහන් කරන ආකාරයට මෙන්න මේ ක්‍රියාදාමය පිළිබඳව අපට අපේ සංස්කෘතිය තුළ ආරම්භයේ පටන් මවගෙන්, පියාගෙන්, ගුරුවරුන්ගෙන්, පූජ්‍ය පක්ෂයෙන් හැම විටම ලැබෙනවා ආවාදාන ශාසනාව. ඒ තමයි පව් කරන්න හොඳ නෑ දුක්පාක හම් වෙනවා නැතිනම් කරන්න ඕනේ. අන පින් කරන්න ඕන කියන සම්මාදිට්ඨියේදී ඊට පස්සේ සඳහන් වෙනවා යමක් කරාම ඒකට විපාකයක් තියෙනවා කියන විශ්වාසය තියෙනවා කියන්නේ. අන්නේ විශ්වාසයේදී Tamanට තමන් වග කියන්න ඕනෑ නිසා පවෙන් බැහැර වීම නම් වූ ක්‍රියාකලාපයට පෙළඹෙනවා පුතග්ජනෙක්. අනේ ඒක තමයි අපි කර්මඵල විපාක විශ්වාස කරනවායි කියලා කියන්නේ. දානේ විපාක ඇත, සීලේ විපාක ඇත, කුසල අකුසල කර්මයන්ගේ විපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මවට පියාට කරන උපස්ථානයන්ගේ විපාක ඇත. එතකොට සත්‍ය ප්‍රසක්කට මහාන බවුණන් ලෝකයේ ඇත කියලා මේ කතා කරන්න ආව කාරණා 10ක් වෙනවා දසවස්තුක කියලා. දසවස්තුක කියන්නේ කාරණා 10ක් සම්බන්ධයි. ඔය ඇත කියලා කතා. එතකොට ඒකේ ක්‍රියාවට ප්‍රතික්‍රියාව නැත්නම් යමක් කළාම ඒකට මෙලොව පරලොව වශයෙන් විපාක වාරයකට සමන්ත මුහුණ දෙන්න සිදු වෙනවා කියන කාරණාව පිළිගන්නවා. අන්න අපි ඔය පව් කරන්න හොඳ නැහැ අපාය යනවා පින් කරපුවම සැප විපාක ලැබෙනවා කියලා විශ්වාස කරන කාරණේදී අපි වඩාත් පෙළඹෙනු ලබනවා යහපත් දේවල් කරන්න. අයහපත් දේවල් වලින් වළකින්න.
අනේ ඒක තමයි එතකොට දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි ඒකට කියනවා භවගාමී සම්මාදිට්ඨිය. භවගාමී කියන වචනේ තේරුම භවෙහි ගමන් කරන්න හේතු වෙන කියන එක. ඒකට භවගාමී සම්මාදිට්ඨිය කියන එකේ තේරුම තව ටිකක් විග්‍රහ කරගන්න ඕනේ. මේ භව කියන්නේ මොකක්ද? එවිට උගන්වනු ලබනවා තුන් භවය කියලා එකක්. තුන් භවය. කාම භවය, රූප භවය, අරූප භවය කියලා මේ සත්වයාට තමන් එක්ස්ප්‍රස් කරගන්නා වූ කර්මයන්ගේ විපාක වශයෙන් පැවැත්මක් සිදුවෙන ආකාර තුනක්. භවත්‍රය කියලා කතා කරනවා. ත්‍රිභූමික විඥානය කියන වචනයක් පාවිච්චි කරනවා. එතකොට මේ කාම භවය කියන එක කාම දුගතිය සහ සුගතිය කියලා දෙකකට බුදු සමය බෙදලා තියෙනවා. කාම දුගතිය කියන්නේ සතර අපායවල. කාම සුගතිය කියන්නේ මනුස්ස ලෝකේ සහ උපපාතික ප්‍රතිසන්දි 6කට සදි වෙනවා. අන්න මේ කාම දුගතියටපත් වෙන්නේ අර පින්පව් විපාක විශ්වාස නැති පව්කාර මිනිස්සයා. එයා පව් පින් දෙකක් විශ්වාස කරන්නේ නැතුවම කරන්නේ පව්කම්. අයපත් දේවල්. එතකොට ඔහුට ඒයින් ප්‍රතිසන්දිය ලැබුණාම ඔහු නියත පිටා දෘෂ්ටිකේ ගොඩ එන්න බැරි විදිහට මනුස්සකම හිමි කරගෙන අපාගත වෙනවා කියලා අපි කතා කරන්නේ. මේ හතර අපාය හරි තවත් මේක 36කටත් බෙදෙනවා. කොතරම් බෙදුවත් තේරුම් ගන්න ඕනේ පාඩම් කරගන්න නෙමෙයි මේ පාපකාරීත්වය ආගමක් බවට පත් කරගත්තොත් මම කියුන්ට සුරාව සූදුව දුරාචාරය ආගමක් බවට පත් කරන්න ඉන්නවා කියලා මම කියන්නේ. එතකොට ඒ ආගමක් කියන එකේ තේරුම උන්ට සියල්ල එකෙන් ලැබෙනවා. එහෙනම් ආයෙත් එහා මොනවද හිතන්නේ කියලා කල්පනා කරනවා. සමහරට ලක්ෂපතිය, කෝටිපතිය, සුපිරි වාහන වලින් යනවා මේ වගේ අය. ඒ සියල්ල ලැබිලා තියෙනවා. ලැබිලා තියෙන්නේ සුරාවෙන්, සූදුවෙන්, දුරාචාරයෙන්, මත්ද්‍රව්‍ය වල විකරණයෙන් ආදී මේ කාරණාවලින්. ඒ බුදු තත්ත්වයක් තුළ උන්ට එතනින් එහාට ඒ විපාක වාරය තේරෙන්නේ නැහැ. නමුත් මේ වැඩ කරන්න ගියාපහම ඔහුගේ මනස, ඔහුගේ සිත මොකද වෙන්නේ? ටිකින් ටික පිරිහෙනවා. චිත්ත සංකිලිසා භික්කවේ සත්තා සංකිලිසා. අන්නේ සිත කෙලසීම නිසා මොකද සිද්ධ වෙන්නේ? චිත්ත අභ්‍යන්තරයේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් ළමා කාලයේ සිට මහලු වෙන දක්වාම වැඩෙනවා. අතක තබා ගන්න. අන්නේ වැඩිමේදී ඒකට වග කියන්න ඔහුට සිද්ධ වෙනවා. එබඳු තත්වයකදී ඔහුට සිදු වෙන කරුණ තමයි මේ පවෙන් පරලෝ යාම නැමැති ඉරණමටපත් වෙන්න සිදු වෙන එක. පවෙන් පරලෝ යාම නැමැති ඉරණමටපත් වෙන්න සිදු වෙන කාරණාව සිදු වෙනවා. ඒ නියත මිත්‍යා දෘෂ්ටියේ විපාක වශයෙන් තේරුම් ගන්න. අනතුරුව පිනෙන් පරලෝ යාම වෙනුවට මේ ජීවිතයේ යහපත් දේවල් කිරීම තුළ චිත්ත අභ්‍යන්තරයේ මේවායින් පිරෙනවා. අපි කියන්නේ පින් පිරෙනවා කියලා. එතකොට හැම අවස්ථාවකදීම අපි කල්පනා කරනු ලබන්නේ යහපතක්. සමාජ යහපතක් කල්පනා කරනු ලබන්නේ. ඒ සමාජ යහපතක් කරන්න කල්පනා කිරීමේදී ඒක තමන්ගේ චිත්තාභ්‍යන්තරයට ඉඳා බහිනවා. එතකොට ඒ කටයුත්තකදී මොකද වෙන්නේ? ඔහු කිසි විටකත් තමන්ට එළඹෙන අවස්ථාවන්හිදී කෙනෙකුට කරදරයක් හිරිහැරයක් කරන්න කල්පනා කරන්නේ නැහැ. හැම විටම පරෝපකාරය, අසරණයන්ට සරණ වීම, මවට සැලකීම, පියාට සැලකීම, වැඩිහිටියන්ට ගරු කිරීම, බොරු අංචා නොකිරීම, මත්ද්‍රව්‍ය වෙළඳාම් නොකිරීම ආදී කොට ඇති මේ නොකිරීමකුත් තියෙනවා යම් පැත්තක් වැරදි දේවල්, අනිත් යහපත් දේවල් කිරීම කියන කාරණා. ඒකට මේකේ මානසිකත්වයක් තියෙනවා. මානසිකත්වයක් තියෙනවා. අනේ මානසික ස්වභාවයේ ජීවිත කාලය පුරා වර්ධනය වෙනවා පුද්ගලික වශයෙන්. පුද්ගලික වශයෙන් වර්ධනය වීමේදී එය චිත්තාභ්‍යන්තරයේ පුරා බහිනවා. අපි හොඳ පුද්ගලයෙක් කියලා කතා කරනවා. අනේ මේ හොඳ පුද්ගලයෙක් ඇති කරන එක පුද්ගල වර්ධනය, පුද්ගල සංවර්ධනය තමයි මේ දසවස්තුක සම්මාදිට්ඨිය තුළ සිදු වෙන්නේ. ඒකෝර මම ඒකට කියන්නේ පුද්ගල සංවරය කියලා. පුද්ගලයෙක් වශයෙන් සංවර වෙනවා. පුද්ගල සංවරය ඊට පස්සේ භවගාමී වෙනවා. ඒ භවගාමීත්වය තුළ තිබෙන කාරණා කීපයක් පුණ්‍ය කිරිය වස්තු වෙන සූත්‍ර වල සඳහන් කරලා තිබෙනවා. අපි එක ගමු මේ වචන තුන අරගෙන දාන සීල කියන වචන තුන, භාවනා කියන වචන තුන අරගෙන. ඒක දස පුණ්‍යක් ක්‍රියාවලට අයිති දේවල් වශයෙන් පෙන්වන නැත්නම් ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියා කියලා කියනවා. මේ ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියාවන්හිදී මොකද වෙන්නේ? යම් කිසි පුද්ගලයෙක් ජීවත් වෙනකොට දානේ සහ ශිල්පය අල්පව කරයි. අල්ප අඩු වශයෙන් අල්ප කියන කීපේ. ඒකට කියනවා පරිත්තං කතං හෝති කියලා. පරිත්තං කතං හෝති කියන කීපෙම අඩු ප්‍රමාණයෙන් දන් සිල්. අන්න ඒ පුණ්‍ය විපාකයේ සෝකායස වේදෝ පරම්මරණ මනුස්ස දෝබක්කා. දුර්භාග්‍ය සම්පන්න මනුස්සකම පිටපස තමයි මේ අඩු දානේ සහ සීලේ විපාකයේ පවතින. පරලෝ වශයෙන්.
මධ්‍යම දානය සහ සීල විපාකේ තමයි පවතින්නේ මනුස්ස සෝභක්කම්. උපතින්ම සෞභාග්‍ය සම්පන්නයි කියලා කියනවා. කියන්නේ මව්පියන් ධනවත්, යාන වාහන තියෙනවා, කිසිදු අඩුකාරයක දුකක් කරදරයක් නැති ජීවිතයක් පාසල් යන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒකට කියනවා මනුස්ස සෝභග්ගම් උප්පජ්ජති කියලා. ඒකත් එතකොට අර දාන සීල භාවනා මධ්‍යම ප්‍රමාණයක විපාක. ඊළඟට තවත් එකක් පවතිනවා දාන සීල භාවනාවල අධිමත්තං කරෝපෝති කියලා. ඒ කියන්නේ ඉහළ මට්ටමින් දාන සීල දෙකේ යෙදෙනවා නම් අන්න ඒ පුද්ගලයාට දිව්‍ය සහවිතං කියන වචන ගැන විස්තර කරනවා. දෙවියන් අතර උත්පත්තියේ පාදක වන්නේ මේ කියන උපරිම මට්ටමේ දානය සහ සීල. එතකොට අඩු මට්ටමේ දානයේ සීලියත් කර්ම විපාක, මධ්‍යම මට්ටමේ දාන සීලියත් කර්ම විපාක, උපරිම මට්ටමේ දාන සීලියත් කර්ම විපාක භවගාමි. භවයේ ගමන් කරන්නට මේ කර්ම සිදුවීම තුළ විපාක ධර්මයේ විග්‍රහ කරන්නට යාමේදී මෙතනින් එහාට මේ තුන් භවයේ තව කාම රූපාරූප කියලා භව දෙකක් සඳහන් කරනවා. මේ රූපාරූප භවයේ උත්පත්ති ලබන්නේ මිනිසුන් වශයෙන් කරන කර්මයක විපාකයක් වශයෙන්. ඒකට කියන නම මොකක්ද? බුද්ධ කාලීනව හිටියා වූ සමකාලීන වශයෙන් ගත්තම නැත්නම් බුදුන් වහන්සේ වසන්ට පෙර යුගයේ තුල මේ කියන්නා වූ ධාන කර්මය භාවනාවෙන් උපදවාගෙන ධානයෙන් පරලෝකීය අය ගැන අපට අපේ බුදු සමය පොත්පත් උගන්වනවා. ආලාර කාලාමල උද්දකරාම පුත්‍ර භග්ගවල. ඔවුන්ට රූපාවචර ධානයෙන් පරලෝකියොත් රූපී බඹලෝ. අරූපාවචර ධානයෙන් පරලෝකියොත් අරූපී බඹලෝ. එතකොට රූපාවචර අරූපාවචර බඹලෝ උපත ලැබුවේ දානයේ හෝ සීලේ විපාක වශයෙන් නෙවෙයි. භාවනා විපාක වශයෙන්. ඒ භාවනාව බුදුරජාණන් වහන්සේ ලෝට හඳුන්වා දුන්න එක නෙමෙයි. ඒ වන විට ලෝකයේ තිබුණ අනිකුත් භාවනා. දාන සීල භාවනා කියන වචනේ පුණ්‍ය කිරිවත්තු භාවනා කියලා මම කියන්නේ. ඒ භාවනාව තුළ කෙලෙස් යටපත් වීම තුළ කාම ලෝකයේ එහා ගිය ලෝකයක් හම්බ වෙනවා. නමුත් එතකොට ඒ ලෝකය රූපී ධානයෙන් කාලක්‍රියා කිරීම, අරූපී ධානයෙන් කාලක්‍රියා කිරීම තුළ රූපී අරූපී බඹතල උපත ලබන්න හේතු වෙනවා. එහෙනම් ඒ දාන සීල භාවනා තුනම භවගාමී. එනම් මේ දාන සීල භාවනා තුලේදී ඉන්න පුද්ගලයා පුද්ගලික වශයෙන් භවගාමී සම්මාදිට්ඨිය. උට මේවායි විපාක වශයෙන් මිනිසුන් අතර හෝ දෙවියන් අතර හෝ බ්‍රහ්ම සහව්‍යතා බ්‍රහ්මලෝක හෝ අනාගත විපාකයක් ලබන්න සිද්ධ වෙනවා. මෙන්න මේ අනාගත විපාකයක් ලබන සම්මාදිට්ඨිය දසස්තර සම්මාදිට්ඨියයි. ඒක සද්ධර්මයට පැමිණීම නෙවෙයි. ඒකයි අපි එකට කියන්නේ භවගාමී සම්මාදිට්ඨිය සද්ධර්මයට පැමිණීමක් නෑ කියලා සඳහන් කරලා තියෙනවා. අන්න අපිට මෙතනින් එහාට මේ සමාජයේ පාසල් අධ්‍යාපනය තුළ මේ භවගාමී සම්මාදිට්ඨිය ඇරුණාම මේ භව නිරෝධගාමී සම්මාදිට්ඨිය. නැත්නම් මේ ආර්ය සම්මාදිට්ඨිය කියන එක පිළිබඳව සමහර විට උසස් පෙළදී වචනයක් විතරයි උගන්වන්නේ. සාමාන්‍ය මට්ටමේදී එහෙම එකක් තිබෙන බවත් උගන්වන්නේ නැහැ. අපේ නියත මිත්‍යා දෘෂ්ටිය පසකින් තිබුවොත් අනතුරුව මෙන්න මෙහෙම සඳහන් කරලා ලබනවා. තථාගත බුදු පියාණන් වහන්සේ මහා චත්තාරීසක සූත්‍රය නම් වූ මජ්ක්‍ධිම නිකායේ පවතින සූත්‍රෙහි සඳහන් වෙනා විශේෂ පාඩයක්. සම්මාදිට්ඨින් අහං වික්‍රේ දයං වත. මානෙ මම මේ සම්මාදිට්ඨිය ආකාර දෙකක් කොට දේශනා කරනවා. අන්න මෙන්න මේ දෙකක් කියන කාරණාව පිළිබඳ අවබෝධය ලංකාවෙත් බොහෝ දෙනාට නැහැ. නමුත් ලෝකෙට යන්නේ අන්න අපට වර්තමානයේ මේ ගෞතම සසුන තුළ නිවෙන සංසන ජීවිතයක් සඳහා නම් මේ සම්මාදිට්ඨි දෙක හඳුනාගෙන ඒ දෙකේ Taman කෝකෙද ඉන්නේ කියලා තේරුම් ගන්න. දැන් සමන් දෙන අය තේරුම් ගන්න ඕනේ මේ දිට්ඨි තුනෙන් කෝකෙද ඉන්නේ කියලා. මේ මෙලොවක් පරලොවක් පින්පව් විපාක විශ්වාසයක් නැත්නම් දාන සීල භාවනා වෙනුවට සුරාව සූදු දුරාචාරය නම් ආගම් බවට පත් කරන්න තියෙන්නේ වුන් ළඟ නියත මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ වුන්ට සෝකායස බෙදෝ පරම්මරණා දුක්ගතින් උප්පජ්ජති කියන ඉරණමට එහා යන්න හම්බ වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න. අන අපිට අපේ මව්පියන්ගෙන් පූජ්‍යපක්ෂයෙන් ලැබුණා ආවාදාන ශාසන අනුව අපි පුද්ගලයෝ වශයෙන් හික්මෙනවා පුද්ගල සම්මාදිට්ඨිය. ඒ හික්මීමේදී මොකද වෙන්නේ අපට කර්ම විපාක
පින් සිදුවීම නැමැති කර්ම විපාකයට මොහොන දෙන්න සිද්ධ වෙනවා. පුණ්‍ය කර්මය පුණ්‍ය විපාක, සැප විපාක. අපි එදා මතක් කළේ අතිබික්කේ කම්මං සුක්ඛං සුක්ඛ විපාකම් කියලා ඒක තමයි. ඒ දසවස්තුක සම්මාදිට්ඨිය තුළ එතකොට භව ගාමිත්වයක් තියෙනවා. භවයේ ගමන් කරන්න ඇරුණාම භව නිරෝධ ගාමිත්වයක්. ඒ නිසා අපි ඒකට කියනවා පුද්ගල සම්මාදිට්ඨිය. අන්න ඒක සඳහන් කරන්නේ තථාගතයන් වහන්සේ අතිබික්කේ සම්මාදිට්ඨි සාසවා. කියන්නේ මේ සම්මාදිට්ඨිය කෙලෙස් සහිතයි. ඒක පිනට නැඹුරුයි පුණ්‍ය භාගියක්. ඒකේ විපාක සහිතයි. අර උපදි කියන්නේ සාමාන්‍යයෙන් ක්ලේශ ධර්මයන්ට උපාදානයන්ගේ පුණ්‍ය විපාක පැත්තෙන් ගැලවිලා නැහැ. උපදි විපාක. පුණ්‍ය කර්මේ නම් දෙවියන් අතර හෝ මිනිසුන් අතර විපාක, ධාන කර්මේ නම් රූපී අරූපී බමතල විපාක. අනේ විපාක අනාගත විපාකයක් හිමි වෙන බැවින් ඒකට කියනවා විපාක දෙන සම්මාදිට්ඨිය. මේ විපාක දෙන සම්මාදිට්ඨිය විග්‍රහ කිරීමේදී එතන මගඵල කියන එක සඳහන් කරන්නේ නැහැ. නමුත් ආර්ය සම්මාදිට්ඨිය විග්‍රහ කිරීමේදී අතිබික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා. අහන්නේ තවත් සම්මාදිට්ඨියක් තියෙනවා. ඒකට කියන්නේ ආර්ය සම්මාදිට්ඨිය. අනාසව සම්මාදිට්ඨිය. අනාසව කියන්නේ සසර උපදින්න තියෙන හේතු ඉවත් කරන කියන එක. ඒ වගේම ලෝකුත්තර මග්ගංගා කියන එකේ තේරුම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන කාර්යය තමයි ලෝකෝත්තර මාර්ගාංග කියන්නේ මාර්ගඵල කියලා කියන්නේ. මාර්ගඵල සම්මාදිට්ඨිය. එනම් පාපකාරීත්වය තුළ මාර්ගඵල සම්මාදිට්ඨිය නැහැ. ඒ වගේම අර දාන සීල භාවනා කියන පුණ්‍ය කර්මයන් තුළ බුද්ධ සංවරය තුළ මාර්ගඵල සම්මාදිට්ඨිය නැහැ. මිත්‍යා දෘෂ්ටික පුද්ගලයාටත් මාර්ගඵල සම්මාදිට්ඨිය ලැබිලා නැහැ. දසවස්තුක සම්මාදිට්ඨිය තුළ ජීවත් වීම තුළත් මාර්ගඵල පිළිවෙලින් ලැබෙන්නා වූ මේ නිවීම සැනසීම උරුම නැහැ. ඒකට එහෙනම් ආර්ය සම්මාදිට්ඨියට පැමිණෙන්න. අනේ මේ ආර්ය සම්මාදිට්ඨියයි දසවස්තුක සම්මාදිට්ඨියයි දෙකක් කියන එක පිළිබඳව මේ සමාජයේ අපි දැනුවත් කරමින් ඉන්නේ. පාසල් අධ්‍යාපනය තුළ විභාග පාස් කරලා ලීවට නැත්නම් යහපත් ජීවිතයක් මේ ලෝකේ කොහේ හරි ගිහින් ගත කළාට ඔවුන් මේ කර්ම විපාක විශ්වාස කිරීමෙන් එහාට තවත් ගැඹුරට යන්න පුළුවන්කමක් තියෙනවා බුදු සමය ඔස්සේ කියන එක බොහෝ දෙනා කල්පනා කරන්නේ. බොහෝ දෙනාට අවශ්‍ය නැහැ. හේතුව තමයි භව රාමා භික්ඛවේ පජා භව රතා භව සම්මුත්තා. ප්‍රජාව මේ භවය ආරාමයක් කරගෙන ආරාම කියන ස්නාතන කියන එක ඔබ නිවස කියන එක සංසාරයේ නිවාසයක් කරගෙන ඒන් සතුට වෙනවා. ඒකට ප්‍රිය භව රතා භවයේ ඇලිලා ඉන්නවා. භව සම්මුතිතා භවෙන් සතුට වෙනවා. අන්න එතකොට මිනිසුන් අතර හෝ දෙවියන් අතර හෝ එහෙම නැත්නම් මේ රූපී අරූපී බබතල හෝ ගින් හෝ ලබන සතුට ආස්වාදයක් මේක මතක තියාගන්න. ඒ සතුට වුන්ට හොඳයි කියලා. ඊට එහා දෙයක් වුන් කල්පනා කරන්න. මේ සතුට සත්‍ය නැහැ, නිට්ටය නැහැ, සදාකාලික නැහැ. මිනිසාගේ නම් ආයුෂ ඉවර වී මේ සිද්ධිය නිමා වෙනවා. දෙවියන්ගේ නම් ඒ පුණ්‍ය විපාක ඉවරී එතනින් ඉවත් වෙන්න සිදු වෙනවා. බ්‍රහ්ම ලෝකේ නම් ඒ ධාන විපාක ඉවර වී එතනින් ඉවත් වෙන්න සිදු වෙනවා. සදාකාලික නැහැ. ඒ ඉවත් වීමේදී ලැබෙනා වූ පුනර්භවය පිළිබඳව ආගන්තාරෝ පුනර්භවං කියලා වහන් කරනු ලබන්නේ ආපහු පුනර්භවයකට එන්න සිද්ධ වෙනවා. ඒක කොතනද කියලා ආපහු කියන්න බෑ. එසම මේ පුනර්භව ගමනේදී මේ තුන් භවයේ සත්‍යය ගමන් කරනවා. පාපයෙන් පරලෝ යනවා, පිනෙන් පරලෝ යනවා, ධානයෙන් පරලෝ යනවා, පරලෝ යාම. පරලෝ යාම නරක කර ගැනීම නියත මිත්‍යාව. පරලෝ ගමන යහපත් කර ගැනීම දසවස්තුක සම්මාදිට්ඨිය. හොඳයි බුදු සමයෙන් පෙන්වන්නේ භවගාමී සම්මාදිට්ඨියක් පමණද? ඒක පාපකාරී පුද්ගලයා ඊළඟ පියවරට ගේන්න භවගාමී සම්මාදිට්ඨියක් උගන්වලා යහපතේ හැසිරෙන්න කියලා පෙන්නනවා. මං හිතන්නේ අපේ සංස්කෘතිය තුලත් විහාරස්ථානයේ මුල් කොට ගත්තා වූ මේ සමාජය තුළ ගෙදර දොරේ ජීවත් වෙන අයට පොයට පන්සල් එන්න, පොයට සිල් සමාදන් වෙන්න කියලා ඉගැන්වුවේ මේ අර පාපකාරීත්වයෙන් මිදී කිසියම් ආකාරයක පුණ්‍යගාමී අනාගත යහපත් ගමනක් සකස් කිරීම. එතකොට වර්තමාන සමාජයේ මේක සියවස් ගණනක් භාවිතා කරලා තිබෙන බැවින් පිනින් පරලෝක සුගතිගාමී වීමට එහා දෙයක් බොහෝ දෙනාට අවශ්‍ය නැහැ. බොහෝ දෙනෙක් ඒ පිළිබඳව හිතන්නේ. නමුත් අපට මේ ත්‍රිපිටකේ පරිහරණය කිරීමේදී තේරෙන දෙයක් තමයි භව ගාමිත්වය වගේම තථාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති කියලා කියවනවා. තථාගත බුදු පියාණන් වහන්සේ භවය නිරෝධ කිරීම සඳහා උන්වහන්සේ ඔය අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ විශේෂයෙන් සඳහන් කරලා තිබෙනවා. අසුරු ගසන සනක් තරම්වත් මේ භවයේ රැඳී සිටින එක මම වර්ණනා කරන්නේ නැහැ.
බුදුවරුන්ගේ පහළවීම කුමකද කියලා තේරුම් ගන්න. බුදුවරු හොයාගත්තු දෙයක් තමයි බුද්ධත්වයට පත් වුණයි කියන එකේ තේරුම උන්වහන්සේ ලෝකෝත්තර සුවයටපත්. ඒ ලෝකෝත්තර සුවේදී උන්වහන්සේ දුටු දෙයක් තමයි නත්ති ඉදානි පුනබ්බව. අනේ පුනර්භවයේ නැති උනේ පාප කර්මයේ විපාකයක් වශයෙන් නෙමෙයි, පුණ්‍ය කර්මයේ විපාක වශයෙන් නෙමෙයි, විපාකයක් වශයෙන් නෙමෙයි. එහෙනම් තවත් එහාට භව නිරෝධගාමී භවයේ ගමනට යන්න තියෙන හේතු නිරෝධ කිරීමේ සම්මාදිට්ඨියක් තව එකක්. ඒක ආර්ය සම්මාදිට්ඨිය කියලා කතා කරනවා. අන්න ඒක තමයි ඔය ධර්මයේහි ආපහු පිරෙහෙන්නේ නැති ප්‍රසාදයකින් යුක්ත සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය. ඒකට පිනෙන් හෝ පවෙන් හෝ ධානයෙන් පරලෝ යන්නා සද්ධර්මයට පැමිණිලා නැහැ. ඔහු ධර්මයකට පැමිණලා තිබෙනවා. ඒ නිසා ඔහුට සංසාරයේ සැප විපාක පවතිනවා. භවගාමී සම්මාදිට්ඨිය. නමුත් සද්ධර්මයට පැමිණිලා නැහැ. අන්න අපට මේ ධම් දේශනා කරන තථාගතයන් වහන්සේ මේ සඳහා කැලේට යන්න කියලා හෝ මේ සඳහා සිවුරු පුරව ගන්න හෝ කියලා කියන්නේ. මෙන්න මේ කොටස තමයි පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ න අයං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා තියෙන්නේ. මේ කොටස විශේෂයෙන් මතක තියාගන්න. මේ ආර්ය සම්මාදිට්ඨික ස්වභාවය තමයි සාමාන්‍යයෙන් සමාජයේ ටිකක් අවබෝධ කරගන්න. බොහෝ දෙනෙකුට පෞපින් විපාක විශ්වාසයේ තේරුම් අරගෙන පවෙන් වළකින්න පුළුවන්. බොහෝ දෙනෙකුට පුද්ගලයන් වශයෙන් පුණ්‍ය කර්මයන් කරලා භවගාමී සුගතිගාමීත්වයට යන්න පුළුවන්. ඒ වගේම මෙලෝ වශයෙන් ගත්තල මවක් වශයෙන්, පියෙක් වශයෙන්, ගුරුවරයෙක් වශයෙන්, වෙනත් ප්‍රවෘත්තියක් වශයෙන් යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන් තෘප්තිමත් ජීවිතයක්. නමුත් සංසාරගත දුක නිමාන නැහැ. ලෝභ දේශ මොහයන් සම්පූර්ණ සංසිඳිලා නැහැ. මේ දසවස්තුක සම්මාදිට්ඨිය තුළ ලෝභ දේශ මොහයන් තිබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා ලෝභක්ඛය නිබ්බානං, දෝසක්ඛය නිබ්බානං, මෝහක්ඛය නිබ්බානං. මේ ලෝභ දේශ මොහ කියන තුන ඡය වෙන්න ඕන හේවත් බිඳුවට බහින්න ඕන. අනේ ලෝභ දේශ මොහයන් බිඳුවට බැහිම පාපයේ තුල නැහැ. ඒක තුල මෝරායාම තියෙන්නේ බහුල වශයෙන්. පුණ්‍ය කර්මය තුලත් පුණ්‍ය විපාක වුණාට ඒක භවගාමී වශයෙන් මේ ලෝභ දේශ මොහ කියන මූලයන්ගෙන් මිදලා නැහැ. එhmenan අන්න මේ අපිට ලෝභ දේශ මොහ ඡය කිරීමේ ප්‍රතිපදාවක්. නැත්නම් නිර්වාණගාමී ප්‍රතිපදාවක් නියත මිත්‍යා දෘෂ්ටිය තුළ දසවස්තුක සම්මාදිට්ඨිය තුළ. නමුත් මේ දසවස්තුක සම්මාදිට්ඨිය තුළ භවගාමීත්වයට බෞද්ධයා ඇලිලායි. මන්දයත් සියවස් ගණනාවක් තිස්සේ මේ බුදුන් දැකීම කියන වචනයට අනාගත බලාපොරොත්තුවක් තබලා තියෙනවා. ගෞතම සාසනය තුළ මේ පිළිබඳ ප්‍රතිපදාවක් නැති වශයෙන් දේශනා කරලා අනාගත බුදුවරයෙක් හමුවේ ආර්ය සම්මාදිට්ඨියට පැමිණෙන්න තමයි සමාජයට අවවාදාන ශාසනා දීලා සකස් වෙලා තියෙන්නේ. නමුත් එයින් සිදුවෙන වරද සහ එයින් සිදුවෙන හානිය පිළිබඳව අවබෝධ කරගන්න නැහැ. ඇයි අවුරුදු 2600කට පෙර තථාගත බුදු පියාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා අවුරුදු බුද්ධත්වයෙන් පසු අවුරුදු 45ක් ගත කරලා සද්ධම් දේශනා කළේ. දේශ කර්ම දේශනා 18000ක් කියලා ආසන්න වශයෙන් කියනවා. මේ දේශනා කළේ ඉන්පසුව ඒ සදහම් පවතින යුගය තුල උපදින මිනිසුන්ට වටහා ගන්න. අපි අනාගත බුදුවරයෙක් කෙරෙහි විශ්වාසය තියනවා කියන එකේ තේරුම බුදු සසුනේ සදහම් අවලංගුයි කියන. දසවස්තුක සම්මාදිට්ඨියෙන් එහාට ආර්ය සම්මාදිට්ඨියක් නැහැ කියන්නේ. මේක විශාල හානියක් මේ සමාජයේ. බුදුවරයෙක් ලෝට හෙළි කර රහස ප්‍රයෝජන නොගන්නා වූ දුක් විඳින මිනිසුන් වැඩි වෙනවා. වර්තමාන සමාජය තුළ අපි දකිනවා මේ අනාගතයේට මේ කටයුත්ත තැවීම තුළ ක්‍රමෙන් මිනිස් සමාජය පවෙන් පිපිනෙන් ඉවත් වී පවට නැඹුරු වෙන බව සහ පාපකාරී මිනිසුන් වැඩි වෙන බව, අපරාධ බහුල වෙන බව. හොරකම් කරන්නේ නැහැ කියලා ශික්ෂාපදයකින් කියලා හොරකම් කරන බව. බොරු කියන්නේ නැහැ කියලා ශික්ෂාපදයකින් කියලා බොරු කියන බව. මත්පැන් බොන්නේ නැහැ කියලා ශික්ෂාපදයකින් කියලා මත්පැන් බොන බව. නැත්නම් පංච පාපයෙන් 3-4ක් කාම මිත්‍යාචාරයේ බහුලව යෙදෙන බව. මිත්‍යාචාරයේ බහුලව යෙදෙන බවට සාක්ෂියක් අපට පැහැදිලිව පේන්නේ නැහැ. නමුත් රහසිගත සාක්ෂි තිබෙනවා. ළමා අපචාර, ස්ත්‍රී දූෂණ කියන වචනේ පාවිච්චි වෙනවා. එහෙම නැත්නම් ඊට වඩා තව රහසක් තියෙනවා. මේ භූමිය තුල මව්කුසින් බිහි වෙන දරුවන්ට වඩා වැඩි ප්‍රමාණයක් බිහි වෙන්න පෙර මරා දමනවා හේවත් ගබ්සා කරනවා කියන එක රහසිගත තොරතුරක්. ඒ මොනවායි ප්‍රතිඵලයක්? මිනිමරුව නේද? එතකොට ඒ ඔක්කොම කරන හැමෝම ඒකට සම්බන්ධ පියා හෝ මව හෝ වෛද්‍යවරයා හෝ හැමෝම කවුද මිනිමරුවනේ?
දැන් රහසින් පව් කරනවා නේද? මේ අය එළියෙන් යහපත්ව හිටියා. ඒ කියන්නේ මේවක් කරනවා කියන එකේ තේරුම උන්ට පින්පව් විපාක විශ්වාසයක් නැහැ කියන්නේ. අන්න එහෙම ඒක තේරුම් ගන්න. මේ පව්කම් කරනවා කියන එකේ තේරුම Taman මෙලොවට ආවේ මව්පියන් නිසා Taman ජීවත් වෙන්න ආසයි. ඉදිරි පරම්පරාවක් සසෙන් මව් කුසකින් දරුවන් මෙලොවට එන්න ඕනේ. එන්න ඉන්න අය ඔක්කොම ටික මරනවා නම් ඊට පස්සේ මොකද්ද ඒ කරන්නේ? ආලෝකය මෙලොව වශයෙන් ආලෝකය දකින්න තියෙන ඇස් දෙක උන්ට නැති කරනවා. ඒ කියන්නේ ඔවුන් Tamanගේ සසර ගමනේ ආලෝකය නැති කර ගන්නවා මේකෙන් වෙන්නේ. ඒ නිසා ප්‍රසිද්ධ නොවුනත් මේ රහස් වලින් පෙන්වන්නේ මේ සමාජය අතිශය පාපකාරී. ඒකට සම්බන්ධ නැති වැඩි පිරිසක් ඉන්න පුළුවන් පැවිදි සමාජය තුළ, මේ සමාජය තුළ. නමුත් මේවත් කරේ. ඒකට අපි මේ සමාජයක එක තැනක නතර වෙලා මේ ආර්ය සම්මාදිට්ඨිය නම් වූ කාරණාව පිළිබඳව අවබෝධයක් නමුත් අත්තිබික්කේ සම්මාදිට්ඨිය අරිය අනාසවා ලෝකුත්තර මග්ගාං කියලා කියන්නේ මේ නිවන් තියෙන්නේ සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් නිවන් තිබෙන්නේ සද්ධර්මයට පැමිණුණොත්. එහෙම නැත්නම් මේ ආර්ය සම්මාදිට්ඨිය කියවට පත්. අන්න අපිට මේ ධර්ම ශ්‍රවණේ ඕන වෙන්නේ ජීවත් වෙන අයට ප්‍රධාන වශයෙන් මේක තේරුම් අරන් ඉන්න. විශේෂයෙන් මතක තබා ගන්න. විශේෂයෙන් මම මේක සමාජයට කලක් තිස්සේ කියන කාරණාවක් මේ සමාජය මේ ලෝකෙට යාමේදීත් මේ රටේ පවතින මිත්‍යා දෘෂ්ටි වපරනවා වෙනුවට ඊට වඩා ගැඹුරු දැක්මක් ලෝකෙට දෙන්න ඕන. කල්පනා කරලා බලන්න කොහොමද ඒක කරන්නේ කියලා. මම මේ සඳහා මතක් කරන කරුණක් තියෙනවා. මේ තථාගත බුදු පියාණන් වහන්සේගේ ධර්ම න්‍යායන් ධර්ම පරයයන් ගත් කල මම දකිනවා දෙකක් තියෙනවා. ඒ කියන්නේ ගමින් ගමට වැඩම කරමින් මිනිසුන් ආමන්ත්‍රණය කරමින් ඔවුන්ට මේ ආර්ය සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටියෙන් මිදී දසවස්තුක සම්මාදිට්ඨියට පැමිණෙන හැටි දසවස්තුක සම්මාදිට්ඨිය පැමිණ ආර්ය සම්මාදිට්ඨියට පැමිණෙන හැටි කරුණු පැහැදිලි. මේවට අනුමෙවැනි බණ කියලා කියන්නේ නැහැ. තථාගත බුදු පියාණන් වහන්සේ සෝගේ භික්ෂු පිරිස සමග ආරාධනයක් පිළි අරගෙන නිවසකට වැඩම කළොත් දන්වන දවසානේදී මේ දන් දුන්න අයට මේ දානේ විපාක දේශනා කරනවා. ඔවුන්ට මෙලොව පරලොව වශයෙන් ආයු වර්ණ සැප බල ලැබෙන හැටි පරලොව සැපත් ඥාතින් පින් බලාපොරොත්තු ඉන්නවා නම් ඔවුන්ට මේ දාන විපාක අනුමෝදන් වෙන්න පුළුවන්. අන්නේ අනුමෝදනය සිදුවෙන ආකාරය පැහැදිලි කරන බණ අනුමෙවැනි බණ. අනුමෙවැනි බණ හැමවිටම දේශනා කරලා තියෙන්නේ දන්වන දවසානේ නිවසක. ඒ නිසා ලෝකෙ පිළිගන්න ඕන බුදු සමය තුළ මියගේ ඥාතීන්ට පින් දෙන්න අවශ්‍ය නම් පූජනීය මහ සංඝරුවන නිවසට වැඩම කොට දන් පිළිගන්නවා, පරිස්කාර පිළිගන්නවා. අපි අර පෙන් වැඩීමෙන් කරන ක්‍රියාකලාපය තමයි නිල පුණ්‍ය කර්මය මියගේ අයට පින් දෙන්නේ. මන්දයත් මේ අනුමෝදනය කියන එකට Tamanගේ නිවසට ඇවිදින් එයා ඉන්න ඕන මියගේ අය. එතකොට මේ අපි කරන දේ පේන්න ඕන, පෙනුනහම තමයි සතුට. නමුත් මේ සීමාව ඉක්මවා ගිහින් අපි මේ මාධ්‍යවල තිබෙනා වූ ප්‍රචාරක ක්‍රියාකලාපම් හේතු කොටගෙන එහෙම නැත්නම් අනවබෝධයෙන් කටයුතු කිරීම තුළ මුළු ලංකාව පුරා සියලු මාධ්‍යවල අද මොකද කරන්නේ? ධර්මාවබෝධය සඳහා ධර්ම දේශනා කිරීමට වඩා ඒ අනුග්‍රහක බෞතුන්ගේ බලාපොරොත්තු මියගියට පින් දෙන්න ධර්ම දේශනා කරනවා. හොඳට හිතන්න ඕන මේ. මවගේ උපන්දිනය වෙනුවෙන්, පියාගේ උපන්දිනය වෙනුවෙන්, Tamanගේ උපන්දිනය හෝ විවාහ සංවත්සරය වෙනුවෙන් ලෝකෙට ධර්ම දානක් දුන්නට කමක් නැහැ. ඒක ධර්ම දානය. තවත් කෙනෙක් අවබෝධ කරගන්න ඉස්සරයි. නමුත් අපි මේ ධර්ම දේශනාව මියගියට පින් දීම සඳහා අරමුණු කරපුවම අරමුණ බාල වෙනවා. එතකොට වර ත්‍රිපිටකයේ තථාගත බුදු පියාණන් වහන්සේ සුඛිය දේශනාවල අර ගමින් ගමට වැඩම කරලා ධර්ම දේශනා කරපු සූත්‍ර දේශනාවල එකකවත් අවසානයේදී මේ බණවල ලැබුණේ බණවලින් ලැබුණ පින නියගේ ඥාතින්ට අනුමෝදන් වේවායි කියලා පින් දීලා නැහැ. අනුමෙවැනි බණක් වෙනම තියෙනවා. ඒක නිවසට වැඩම කරලා දානේ පූජා කරලා පරිස්කාර පූජා කිරීමෙන් පසු කරන්න ඕන. අපි මේ සමාජයේ ආයෙත් හුරු වෙන්න ඕන මේක. මියගේ ඥාතීන් මේ ගුණානුස්මරණය කරන්න ඕන නම් පින් දෙන්න ඕන නම් ඒකට විහාරස්ථානයට වැඩම ගිහින් විහාරස්ථානයේ පූජනීය මහා සංඝරත්නයේ නිවසට වැඩම කරලා දානේ පූජා කරලා පරිස්කාර පූජා කරලා පින්. එහෙම නැත්නම් විහාරස්ථානයට දානය අරගෙන ඇවිදින් පරිස්කාර පූජා කරලා දානේ පූජා කරලා අනිත් ඥානවතනා කරන්න ඕන. මොකද මේ පරදත්තූප ජීවියා කියන පුද්ගලයා ආගන්තුකාන සකන් ගරන්. තමන්ගේ ගෙදරට ඇවිදින් තමන්ගේ ඥාතීන් සමග ඉන්නේ. ඒ තමන්ගේ ඥාතීන් කරන කියන දේවල් පේන්න ඕන පින් අනුමෝදන් වෙන්න. එතකොට පින්කම පේන්න ඕන අනුමෝදන් වෙන්න. අපිට පින් දෙන්න ඕන වුණාට උන් පරදත්තූප ජීවියෙක් කියලා නැත්නම් ඔවුන්ට පින් අවශ්‍ය බව, පින් අනුමෝදන් වෙන්න පුළුවන් බව තථාගතයන් වහන්සේ ඥානසෝනි සූත්‍රය තුල දේශනා කරනවා.
මෙන්න මේ අනවබෝධය තුළ අපි අර අනුමෙවෙනි බණ ටික ගෙදර මේ දානයේදී කරන්න තිබියදී සම්පූර්ණ ධර්ම දේශනා සියල්ලත් මාධ්‍ය හරහා මියගියට පින්දීම සඳහා මේ සමාජය අද යොදා. මේක මාධ්‍යත් කරපු වරදක් අපේ අයත් මේ අනාවබෝධයෙන් කරන වරදක්. නමුත් අපි දැන් ධර්ම දේශනා කිරීමෙන් කරගෙන යනවා මේක ධර්ම දානය සඳහා කරපයි. සත්පුරුෂ ක්‍රියාවලියක් මේක. Taman අවබෝධගත ධර්මයේ ලෝකෙට දෙන්නට Tamanගේ උපන්දිනය වෙනුවෙන් විවාහ සංවත්සරය වෙනුවෙන් මව්පියන්ගේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමේ උපන්දිනයක් වෙනුවෙන් ධර්ම දානයක්. එතකොට ඒ අම්මා ඒ තාත්තා ඒක දැකලා සතුටු වෙනවා. එතකොට අර මිය ගිහින් පින් දෙනවට වඩා සතුටක් ඒකේ ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. දැනගෙන සතුටු වීම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මම නම් කල්පනා කරන්නේ මේ ලෝකෙම මියගිය ඥාතින්ට පින් දෙන්න බණ කියන එකෙන් මුදවා ගන්න. අපේ ධර්මයේ තේරුම් ගත්ත සමහර අය මේ කාරණාවේදී ඉතා කෙටියෙන් වචනයක් පැහැදිලි කරනවා. මේ ධර්ම දේශනාව කල්යාණ මිත්‍රයෙකු යුතුයකමක් වශයෙන් ලෝ ධර්ම ශ්‍රවණය කරන අයට ධර්ම අවබෝධය සඳහා කියලා ධර්ම දේශනාවන් කරවලා කාරණේ පැහැදිලි කරන අය ඉන්නවා. තවත් සමහර අය ඉන්නවා මහ විශාල විස්තරයක් ලියාගෙන. පරම්පරා ගණනක විස්තරයක් ලියාගෙන. ඥාතීන් ගණනක විස්තරයක් ලියාගෙන අර ගුවන් කාලයෙන් කාලක් කාදමන. උදාහරණයක් වශයෙන් ගන්නකො පැයයි අපට වෙන්නේ ගුවන් කාලය කියලා. විනාඩි 40කින් 35කින් බණ ඉවර කරන්න. ඉතුරු විනාඩි 20 මොකටද? අර නාම ලේඛනය කියනවා. දැන් අර මාධ්‍යත් මොකද කරලා තියෙන්නේ? අපිට දුන්න ගුවන් කාලය උදුරාගෙන මුදල් වෙන්නේ. විනාඩි 37 බණ කොහම වුණත් කමන්නේ ඒගොල්ලෝ. ඒ විනාඩි 20න් කිව්වත් කමන්නේ වචන ටිකක් විතරයි කියන්නේ. අර නන් ටික කියව ගත්තාම ආදායම. දැන් ආපහු අඤ්ඤාහි ලාභෝපනිසා අඤ්ඤා නිබ්බාන දාන. ලබන මගක් බවට පත් කරගෙන මේ රටේ මාධ්‍ය තුල මම මේක දකිනවා. අපිට බණ කියන්න ඉර නෑ බොහෝ මාධ්‍යවල. ගින් වර්ජන දෙයක් කතා කරලා ඉන්න ඕන. ලොකු වෙලා තියෙන අර නාම ලේඛනයේ කියෝන එකයි. ආගන්තාන සකංගරං කියන වචනෙන් පැහැදිලි කරලා දාරනවා මේ මිය පරලෝකීය ඥාතිවරයා පරදත්තුක ජීවෙක් බවට පත් වුණොත් ගෙදරට එනවා. ගෙදර ආවොත් ගෙදර කරන දේවල් පේනවා. පෙනුනොත් දානි දුන්නාම දැකලා හත් වෙනවා. ඒක පෙනෙන්න ඕනනේ. ඒ ගෙදරට ආවම තමන්ගේ ඥාතීන් කරන දේවල් පේන හැක් වුන්ට තිබෙනවා. මේ පරදත්තුක ජීවියාට ලෝකේ පුරා ඇවිදින්න රූපවාහිනී යන්ත්‍රයක් ගානේ ලෝකේ හැමතැනම ගිහින් පින් අනුමෝදන් කරගන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ ඥාතීන් කරන වැඩනේ දකින්නේ. මේවා සමාජයට විස්තර වෙනකොට මෙන්න මේ ක්‍රමානුකූලව සීමාව ඉක්මවා ගියා වූ මේ වැඩේ වැරදට යොදා ගැනීම. මේ ධර්මයේ කියන කාරණාව සමාජයට දේශනා කරන්න ඕන මිනිසුන්ට තේරුම් අරගෙන අවබෝධ කරගන්න. එතකොට ඒක වෙන වැඩකට යොදා ගත්තාම මම නම් කල්පනා කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. සමහර සැමියන්ට සොකිය බෙරෙන්දෑවරු ඉන්නවානේ. පසුගිය කාලේ මම දැක්ක ගාල්ල පැත්තේ පුද්ගලෙක් සතිය බෙරෙන්දෑව මේ ආදායම උපයන මාර්ගයක් බවට පත් කරන අන් අයට කුලියට දීලා වෛශ්‍ය වෘත්තිය යොදවලා නිවන් මඟ පැහැදිලි කිරීම සඳහා දේශනා කරලා දාලා සූත්‍ර දේශනා පින් දෙන්න යොදා ගත්තාම ධර්මයේ වෛශ්‍ය වෘත්තිය දෙවීමක් වශයෙන් මම කලකනවා. මම සමාජයේ තේරුම් ගන්න. ඒ නිසා අපි එතනින් එහාට ඉතුරු විස්තරය අරගන්න බලන්න වෙනවා මේ අපි පැහැදිලි කරන කරුණ විස්තර. මොකද මේ ආර්ය සම්මාදිට්ඨිය දේශනා කළේ වික්ෂුව මුල් කොටගෙනද වික්ෂුණිය මුල් කොටගෙනද ස්ත්‍රිය මුල් කොටගෙනද පුරුෂයා මුල් කොටගෙනද මේ හැමෝටම පොදු ඒකකයක්. අන්න ඒ නිසා ඒ ආර්ය සම්මාදිට්ඨියට පැමිණීමට මීට වඩා ගැඹුරු ධමයක් තේරුම් ගන්න. තවත් විදිහකින් කියනවා නම් අපිට මව් කුසින් බීවි ජීවිතාවසාන දක්වා ජීවත් වී මේ යන පුද්ගලයෙක් වශයෙන් ආර්ය සම්මාදිට්ඨියට පැමිණෙන්න බෑ. ඊට වඩා මේ පුද්ගලයා බෙදා ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ පුද්ගලයා බෙදනු ලබනවා ඇස, කන, නාසය, දිවකය, සිත කියලා දොරවල් 6කට. මේ 6න් ගන්නා වූ අරමුණු සමග ජීවත් වීම. අපට අපේ අතීතයට කල්පනා කරන්න පුළුවන් වුණාට අපිට අනාගතේ කල්පනා කරන්න පුළුවන් වුණාට අපි මේ ජීවත් වෙන්නේ මොහොතක. ඒක මම සාමාන්‍යයෙන් කියන්නේ ඔබට හෙට ඊයට යන්න පුළුවන්ද? යන්න බෑ. ඔබට හෙටට යන්න පුළුවන්ද? යන්න බෑ. ඒ කියන්නේ මේ කාලය කියන එකේ අපේ උපැන්න සහතිකය අනුව අතීතයක් උපන් දවසේ ඉඳලා තියෙනවා කියලා තේරුණාට අපි ජීවත් වෙන්නේ මොහොතක්. මේ මොහොත විතරයි. මේ මොහොත කියන කාරණේට අවුරුදු 100ක් නැහැනේ. මොහොතයි. මේ මොහොත ගත වෙන්නේ ඇහෙන් ගන්නා වූ අරමුණක් ඔස්සේ, කනෙන් ගන්නා වූ අරමුණක් ඔස්සේ, නාසයෙන් ගන්නා වූ අරමුණක් ඔස්සේ, දිවෙන් ගන්නා වූ අරමුණක් ඔස්සේ, කයෙන් ගන්නා වූ අරමුණක් ඔස්සේ නැත්නම් මනෝද්වාරික කල්පනාවක්.
අපි කල්පනා කරනවා කියලා කියනවා නැත්නම් නිින්ද ගියාම හීන පේනවා කියලා. එතකොට හැම මොහොතකදීම අපේ ජීවිතේ ගත වෙන්නේ දොරවල් හයෙන් ගන්නා වූ අරමුණක් සමග. එපමණයි අපට ආයුෂ තියෙන්නේ. මේ වර්තමාන අරමුණේ ස්වභාවය තථාගතයන් වහන්සේ වදාහරන්නේ හටගත්ත ගමන් මිය යනවායි. ඒක මෙහෙමයි සඳහන් කරන්නේ. මිනිසුන් අවුරුදු 60ක් 70ක් කය තිබෙන බව පේන නිසා කයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ. නමුත් අසුත පුතග්ජනයට තේරෙන්නේ නැතිලු සිතයයි මනෝයයි විඥානයයි කියන ලැබෙද මේක එකක් ඉපදී නැතෙනකොට අනිකක්ම නැවත හටගෙන උපදිනවා කියලා පැහැදිලි කරනවා වේගයෙන් ඉපදී නැතෙනවා. අපේ අවබෝධයට එන්න ඕන මව් කුසින් විහිුතෙන් පටන් ජීවිතාවසානය දක්වා කයක් තියෙනවා අපේ වුණාට සිත එහෙම පවතින්නේ නැහැ. සිත අරමුණෙන් අරමුණට මාරු වෙනවා. ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කයට කයෙන් සිතට මම කියන පිළිවෙලට නෙමෙයි අපිළිවෙලකට මාරු වෙනවා. අපි ජීවත් වෙන්නේ අරමුණ සමග. මේ අරමුණ විග්‍රහ කරන්නේ කොහොමද බුදු සමයේ? අන්න ඒක තේරුම් ගන්න ඕන ආර්ය සම්මාදිට්ඨියට පැමිණෙන්න. මොකද එතන තමයි ඒක නොදන්නකම නිසා පව් සිද්ධ වෙන්නේ පවෙන් පරලෝ යන්නේ. පින් සිද්ධ වෙන්නේ පිනෙන් පරලෝ යන්නේ. ධානා කුසල් සිද්ධ වෙන්නේ ධානයෙන් පරලෝ යන්නේ. මේ මොහොතේ සිද්ධ වෙන සිද්ධිය නොදන්නා නිසා. පවෙන් පරලෝ යාමට එකතු කරන ඒවාට කියනවා පුණ්‍යාභි සංකාරය. පිනෙන් පරලෝ යනවට එකතු කරන ඒවාට කියනවා පුණ්‍යාභි සංකාරය. ධානයෙන් පරලෝ යනවට එකතු කරන ඒවාට කියනවා ආනිජ්ජාභි සංකාරය. එකතු කරගත්තාම කියනවා සබ්බේ සංකාරය. මෙන්න මේ සබ්බේ සංඛාරා නිච්ඡාති කියන ධර්මතාවය තුළ තමයි සත්වය අපාය යන්නේ, දිව්‍ය ලෝක යන්නේ, බ්‍රහ්ම ලෝක යන්නේ. බුදු සමයේ සසර ගමන නිමා කිරීමට ආර්ය සම්මාදිට්ඨිය පැමිණීම සඳහා සබ්බේ සංඛාරා අනිච්ඡාති කියන දහම් පදේ තේරුම් ගන්න. ඒක තේරුම් ගන්නට පුද්ගලයෙක් වශයෙන් බලලා බෑ. මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපදින අරමුණ තුල සිදුවෙන ක්‍රියාදාමයට කියන නම හොයාගන්න. එවිට අපට හොයාගන්න පුළුවන් ඇසට හම් වෙන්නේ රූප, කනට හම් වෙන්නේ ශබ්ද, නාසයට හම් වෙන්නේ ගන්ධ, දිවට හම් වෙන්නේ රස, කයට හම් වෙන්නේ පහස, සිතට හම් වෙන්නේ මනෝද්වාරික අරමුණු. ලෝභ දේශ මොහ නැත්තම් ධානා චේතනා ඕනකම් මනෝද්වාරික. එතකොට මේ රූපය නැමැති අරමුණ අපි විඳින්න ඕන. ඒක විඳින්න පහළ වෙන චෛතසික වේදනා ස්කන්ධයවත් වේදනා චෛතසික. ඒක අපි හඳුනන්න ඕන. හඳුනන්න පහළ වෙන චෛතසිකය සංඥා චෛතසික. ඒක සමග අපි ඇලෙන්න හෝ ගැටෙන්න හෝ චේතනාවක් ඇති කරගන්න ඕන. ඒ චේතනා චෛතසිකයට කියනවා සංකාර. මේ අරමුණක රූප වේදනා සංඥා සංකාර හතරෙන් කෙරෙන කර්තව්‍ය ඒ ආකාරයෙන් දැන ගැනීමට විශේෂයෙන් දැන ගැනීමත් විඥානය. එතකොට අපිට ජීවත් වීමේදී ඇස නිසා රූප වේදනා සංඥා සංකාර පහක් පහළ වී මිය. අනතුරුව අපිට නාසයෙන් අරමුණක් ආවොත් නාසය නිසා ගන්ධය මුල් කොට ගත්ත රූප වේදනා සංඥා සංකාර පහක් පහළ වී මිය. අනතුරුව අපිට කල්පනාවක් ආවොත් මනෝද්වාරික ආරම්මණයක් ඔස්සේ රූප වේදනා සංඥා සංකාර පහක් පහළ වී මිය. පිළිවෙලක් නැතුව මේ විදිහට මේ ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප නම් වූ පහක් සහ මනෝ රූප නම් වූ තව හයවෙනි එකක් ඔස්සේ වේදනා සංඥා සංකාර හයක් පහළ වී ෂණයෙන් මිය යන බව තථාගතයන් වහන්සේ සත්‍යට්ඨාන කුසල සූත්‍රය දේශනා කළා. එහෙනම් අපිට මේ ස්කන්ධ පංචකයාගේ ඉදීම මැරීම නම් වූ කරුණ තේරුම් ගන්න නැතිව දසවස්තුක සම්මාදිට්ඨියට එහා ආර්ය සම්මාදිට්ඨියට පැමිණෙන්න බෑ. භව නිරෝධගාමී සම්මාදිට්ඨියට පැමිණෙන්න බෑ. මන්දයත් ඒ ආර්ය ධර්මයේ දේශනා කරලා තිබෙන්නේ ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකයේ ආත්මය තුළ තමයි පව සිද්ධ වෙන්නේ. එතකොට නිත මිත්‍යා දෘෂ්ටිය. ස්කන්ධ පංචකයේ ආත්මය තුළ තමයි පින් සිද්ධ වෙන්නේ. එතකොට දසවස්තුක සම්මාදිට්ඨිය. ස්කන්ධ පංචකයේ ආත්මය තුළ තමයි ධ්‍යාන කුසල් සිද්ධ වෙන්නේ. එතකොට භවගාමී ඒකට අපි කතා කරනවා කාමදුගතිය කාමසුගතිය ඉක්මවා යන ගමනක් කියලා රූපී අරූපී බඹතල වලට ඒ භවගාමී. අනුව ස්කන්ධ පංචකයේ ආත්ම කොට ගැනීම තුළ තමයි සත්වයා අපාය යන්නේ, දිව්‍ය ලෝක යන්නේ, බ්‍රහ්ම ලෝක යන්නේ. අලක තබා ගන්න. ස්කන්ධ පංචකයේ ආත්මය නම් වූ මුලාව සමාජයේ පවතින එක. බුදුවරු ලෝට පහළ වී ලීකල රහසේ පවතින්නේ ස්කන්ධ පංචකයේ අනාත්මය කියලා. ඔබේ පාසල් දැනුම පාවිච්චියට ගන්න. තථාගත බුදුවරු ධර්ම දේශනා කරනවා. මංගල ධර්ම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍රය.
දෙවෙනි ධර්ම දේශනාව පස්වග තවුසන්ට අරහන්ත ඵලය ලැබුණා වූ නැත්නම් සෝවාන් වුණා වූ අනත්ත් ලක්ෂණ සූත්‍රය. අනත්ත් ලක්ෂණ සූත්‍රයේ පෙන්වන්නේ පංච උපාදානස්කන්ධය නැත්නම් පංචස්කන්ධයේ අනිත්‍ය අනාත්මය බලන හැටි. එතකොට අනත්ත් ලක්ෂණ සූත්‍රයේ ලෝකෙට පහළ වෙන්න ඉස්සරලා හිටපු මිනිස්සු මොකද කරලා තියෙන්නේ? අත්ත් ලක්ෂණ වලින් ජීවත් වෙලා තියෙනවා. පංචස්කන්ධය ආත්ම කොට අරගෙන පවෙන් පරලෝ යාම, පංචස්කන්ධය ආත්ම කොට අරගෙන පිනෙන් පරලෝ යාම, පංචස්කන්ධය ආත්ම කොට අරගෙන ධානයෙන් පරලෝ යාම, ඒ සියල්ල පංචස්කන්ධයේ ආත්මය. පංචස්කන්ධයේ ආත්මය භවගාමී, පාපගාමී, පුණ්‍යගාමී, ඥානගාමී. අන්න අපිට මේ පාපගාමී එකෙන් ඉවත් වෙන්න පුළුවන් වුණාට පුණ්‍යගාමී එක තුල හිර වෙන්න වෙලා තිබෙනවා. නැත්නම් භාවනා කරන්න ගිය අයට ධානගාමී එක තුල පවලෝ යන්න සිද්ධ වෙලා තිබෙනවා. මන්දයත් පංචස්කන්ධ ධර්මතාවයේ පිළිබඳ විග්‍රහය සමාජයේ වැරදි ආකාරයෙන් භාවිතා කරනවා. එයි මේ වැරදි ආකාරයෙන් භාවිතා කරනවා කියලා මම කියන්නේ. පාසල් අධ්‍යාපනය තුළින් මේ පිළිබඳව ලබා දෙන්නේ නිර්වෝල් අවබෝධයක් නෙමෙයි. ඒක පාඩමක් විතරයි. ලියන්න කියන්න පාඩම් කරන්න යනවා ප්‍රායෝගිකව අනුගමනය කරන්න පුළුවන් කමක් නැහැ. අනේ බඳු තත්වයකදී තේරුම් ගන්න අවශ්‍ය වෙනවා මේ පංචස්කන්ධ ධර්මතාවයේ විග්‍රහයේදී අපට ඒවා ඛණ්ඩ කියන වචනේ, සමූහ කියන වචනේ වෙනුවට නාම රූප දෙකකට බෙදලා විග්‍රහ කරනවා. රූප කියන කට අතට අහු වෙන දේවල් වශයෙන් ගන්නවා. ශරීරයේ රූප නැත්නම් පඨවි ආපෝ තේජෝ රූප. වේදනා සංඥා සංකාර නාම. මේ ශරීරයක පඨවි ආපෝ තේජෝ රූප කියලා ගත්තාම සංසාරේ විග්‍රහ කරන්න බෑ. මොකද පඨවි ආපෝ තේජෝ සහිත සම්භාරික කයක් හිමිවන්නේ අපට සහ ත්‍රිසංගත සතුන්ට විතරයි. අර ඕපවාතික භූත ප්‍රේත කියන සත්වයින්ටත් එහෙම පඨවි ආපෝ තේජෝ වායු සහිත කයක්. දෙවියන්ටත් පඨවි ආපෝ තේජෝ වායු සහිත කයක්. බ්‍රහ්මයින්ටත් පඨවි ආපෝ තේජෝ වායු සහිත කයක්. නමුත් මේ සත්‍යය අතර ඇවිදින්නේ පංච උපාදානස්කන්ධ. අපායත් රූප වේදනා සංඥා සංකාර පහ තියෙනවා පින මුල් කොටගෙන. දිව්‍ය ලෝකේ රූප වේදනා සංඥා සංකාර පහ තියෙනවා පින මුල් කොටගෙන. බඹලෝ රූප වේදනා සංඥා සංකාර පහ තියෙනවා ධාන මුල් කොටගෙන. ඒ රූප වේදනා සංඥා සංකාර පහ තියෙන්න ඕන. රූප කියන්නේ ශරීරය නම් එහෙමනම් අපිට අපාය විග්‍රහ කරන්න බැරුව යනවා. මොකද අපාය රූප නැහැ. එහෙනම් ස්කන්ධ හතරද අපායේ තියෙන්නේ කියලා හිතන්න වෙනවා. බ්‍රහ්ම ලෝකේ ස්කන්ධ හතරද තියෙන්නේ කියලා කතා කරන්නේ. නෑ මේක සංසාරයේම පංච උපාදානස්කන්ධ. අන්න එතකොට මේ පංචස්කන්ධ විග්‍රහයේදී රූප කියන පදයට ශරීර කියන අර්ථය ලබා දීම පාලියෙන් සිංහලට පරිවර්තනය කිරීමේදී අපේ හිතවලට ඇතුළු වුණා වූ වැරදි අවබෝධයක්. මෙන්න මේ කාරණය තුල අපට පංච උපාදානස්කන්ධය අනිත්‍ය අනාත්ම වශයෙන් බලන ආර්ය සම්මාදිට්ඨියෙන් බැරි වෙලා. මේ අනිත්‍ය ක්‍රියාත්මක වෙන්න ඕන වතු පිටි වල ඉඩකඩම් වල මල් වල නෙවෙයි. අනිත්‍ය බලන්න ඕන ඇස් වලින් නෙවෙයි. අනිත්‍ය බලන්න ඕන ඉනේ පංච උපාදානස්කන්ධයේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි ඵලං සච්ච කරගියා. පංච උපාදානස්කන්ධය තුළ නෝනින් බැලිය යුතු අනිත්‍යක් බුදුහාමුදුරෝ දේශනා කරනවා. අන්න ඒක නියත විත්‍යා දෘෂ්ටිය තුළ නෑ. දසවස්තුක සම්මාදිට්ඨිය තුලත් ඒක නෑ. එහෙනම් මොකද කරන්නේ? අන්න ආරි සම්මාදිට්ඨියට පැමිණීම කියන එකේ තේරුම මේ අවබෝධය ලබා ගන්න එක. ඒ විදිහට ස්කන්ධ පහෙන් පහට අපට කරන්න යමක් වෙන්නේ. ස්කන්ධ පහෙන් පහට සංවර වෙන්න ඕන තමයි. මෙන්න මේ ක්‍රියාකලාපයේදී තේරුම් ගන්න ඕන වැදගත් දෙයක් තමයි මේ ස්කන්ධ පංචකයට එන දේ සම්බන්ධයෙන් අපි දරන අදහස බුදුන් වහන්සේ පෙන්වලා. අපි මේ ස්කන්ධ පංචකයට රූපයක් ආවොත්, ශබ්දයක් ආවොත්, ගන්ධයක් ආවොත්, රසයක් ආවොත් මේ ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඒ එන අරමුණ සම්බන්ධයෙන් සත්‍යය ගන්න දෘෂ්ටියක් වෙන්නවා. ඒකට කියනවා ඒතං මම හේතොහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒ මගේ, ඒ මමගේ, ඒ මගේ ආත්ම. අන්න ස්කන්ධ පංචකයට එන දේ තමයි මගේ මම මගේ ආත්ම කොට අරගෙන සත්‍යය සසර ඇවිදින්නේ. එහෙනම් ස්කන්ධ පංචකයට පවාපුවම පව මගේ, පව මම, පව මගේ ආත්ම. එහෙනම් සෝකායස වේදෝ පරම්මරණ දුක්ගතින් මුක්තයි. ස්කන්ධ පංචකයේ ආත්ම කොට ගත්තාම පින මගේ, පින මම, පින මගේ ආත්ම. එහෙනම් පිනින් පරලෝක කාමසුගති අතින් දෙරව. ස්කන්ධ පංචකයේ එනදී ධානය වෙලා මම කොට ගත්තාම ධානය මගේ, මම මගේ ආත්ම. එතකොට පවෙන් පරලෝ යාම මගේ මම මගේ ආත්ම තුල. පිනින් පරලෝ යාම මගේ මම මගේ ආත්ම. ධානයෙන් පරලෝ යාම මගේ මම මගේ ආත්ම. එනම් සංසාරයේම මගේ මම මගේ ආත්ම කියනා වූ නිත්‍ය සුඛාත්මක සංකල්පය තුළ තමයි තුන් භවය සකස් වෙලා. ඒ කියන්නේ භවගාමී.
අන්න බුදුවරු ලෝකෙට පහළ වෙන්නේ මේ භවගාමීත්වයෙන් මිදෙන්න. අන්න එහෙනම් ස්කන්ධ පංචකයට එන දේවල් මගේ ආත්මකට ගැනීමෙන් තමයි පව් සිද්ධ වෙන්නේ, පින් සිද්ධ වෙන්නේ, ධාන කුසල් සිද්ධ වෙන්නේ. පව් සිද්ධ වෙනවට අපුඤ්ඤාවි සංකාර කියනවා, පින් සිද්ධ වෙනවට පුඤ්ඤාවි සංකාර කියනවා, ධාන කුසල් සිද්ධ වෙනවට ආනිජ්ජාවි සංකාර කියනවා. ඒ කියන්නේ සංසාරේම සබ්බේ සංඛාරා අනිච්චාති. බුදුබණ සබ්බේ සංඛාරා අනිච්චාති. එනම් බුදුවරයෙකුගේ මේ කරුණු පැහැදිලි කිරීමෙන් තොරව අපට භව ගාමිත්වයක් විනා භව නිරෝධ ගාමිත්වයකට පාර කපා ගන්න බෑ. අන්න මේ සද්ධර්මයට පැමිණීම කියන්නේ ස්කන්ධ පංචකය වර්තමාන මොහොතේ පහළ වෙන්නත් අවශ්‍යයි, හඳුනා ගන්නත් අවශ්‍යයි, අනාගත ඵලයක් උපදන හේතුවක් ඉතුරු නොකර අවසන් වීම අවශ්‍යයි. නමුත් මේ සමාජයේ සිදුවෙන ස්කන්ධ පංචකයේ වර්තමානයේ පහළ වී අනාගතයට ඵලයක් උපදවන්න හේතුවක් ඉතුරු වී අවසන් වෙන එකට කියනවා පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධාන කුසල් සිද්ධ වෙනවා. තුනම උපාදාන. සත්වයාට ජාති මරණ ගෙනත් දෙනවා කියලා පෙන්වන්නේ මොකක්ද? උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භාවය. සත්වයාට ජාති මරණ ගෙනත් දෙන්නා උපාදානයේ බියක් වශයෙන් දැක අනුපාදා විමුච්ඡන්ති. උපාදානෙන් මිදෙන්න පුළුවන්ද ජාති මරණ සංඛයේ? අන උපාදානයෙන් මිදීම මුල් කොටගත්තාම පව තුල නැහැ, පුණ්‍ය මාර්ගය තුල නැහැ. අන්න මේක සමාජයට දෙන්න ඕන බුදුවරයෙක් පහළ වී එලිකල දහමෙන් වැඩ ගන්න මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඒක දෙන්න ඕන. ඒක තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තාම වැඩ ගන්න හැකියාවක් වුන්ට ඇති. නමුත් ඒ කොටස අක්‍රිය කරලා දාන එක සම්බුදු සසුනක් තුළ මේ ලෝකේ අපරාධයක් නෙවෙයිද? මන්නම් කියන්නේ ඒකට බුදුන් මරනවා. බෞද්ධයෝ මොකද කරන්නේ? බුදුන් මරන්න උත්සාහ කරනවා. බුදුන්ගේ ධර්මයේ අක්‍රිය කරන්න හදනවා බුදු සාසනය. අපරාධයක් නෙවෙයි. නොදැන කරන මහා විශාල අපරාධයක්. මේ බුදුන් වදාළ ධර්මයට එළියට එන්න ඉඩ දෙන්න. මොනම ක්‍රමයක් තුළින් හෝ ඒක එළියට ආවහම අනුගමනීය ප්‍රතිපදාවක් තුළ තමයි සමාජයට අවශ්‍ය අවංක මිනිස්සු, අහිංසක මිනිස්සු, කරුණාවන්ත මිනිස්සු, පරෝපකාරී මිනිස්සු, අර හොරකම් වංචා ප්‍රෝඩා ගසා කෑම් කරන්නේ නැති මිනිස්සුන් හැදෙන්නේ ධර්මයක් සරණ. අර නීතියෙන් පාලනය කළාට ඒක කඩාන යනවා සමහර වෙලාවට. පව විපාක විශ්වාස කළාට ඒක 100%ක් සාර්ථක වෙන්නේ නැහැ. ඒකට බය නැති වෙනවා ටික දවසක් යනකොට. නමුත් මේ ධර්මාධිපතයන් කියන වචනේ සද්ධර්මයට පැමිණීමේදී ඔව් ඊට වඩා ධර්මයේ தත්ත්වයේ තේරුම් අරගෙන පවුන කරන බවට පත් වෙනවා කියලා පැහැදිලි. මෙන්න මේ தත්ත්වයට පැමිණෙන්නට අවශ්‍ය අවබෝධය ලබා දීම තමයි ධර්ම දේශනාවක බලාපොරොත්තු වෙන්නේ. ඒක මියගිය අය මේක අහලා සතුටු වෙන්නේ නැහැ, තේරුම් ගන්නේ නැහැ. ජීවත් වෙන මිනිස්සුනේ අහලා තේරුම් ගන්නවා. අන්න මිනිසාට ජීවත් වෙන මිනිසාට දැනට තමන් ලබාගෙන තියෙන අධ්‍යාපනයෙන් ගත කරන්නා වූ සාර්ථක ජීවිතයේ තවදුරටත් අතිසාර්ථක භාවයට පත් කිරීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ දහමක් දේශනා කළා. ඒකේ ආධ්‍යාත්මිකයත් සංවර්ධනය. එතකොට ඒක භවගාමී සම්මාදිට්ඨිය වෙනකොට භව නිරෝධගාමී සම්මාදිට්ඨියට පත් කරගන්න පුළුවන්කමක්. ඒකට නම් ස්කන්ධ පංචකයෙන් පංචකට අපි මැරෙනවා නම් ඒක උදාහරණයක් කන්දේසු ජායමානේසු ගියමානේසු මියමානේසු කියලා ස්කන්ධ උපදිත්ම දිරත්ම මැරෙත්ම කියලා මොහොතක් පාසාම ඔබ උපදින්නෙහිය දිරන්නෙහිය මැරෙන්නෙහිය කියලා ඒක සඳහන් කරනු ලබනවා. අන්නේ මොහොතින් මොහොත උපදින්න දෙන්න මැරෙන කාරණාවේදී මැරුණට ස්කන්ධ පංචකය මැරෙන්නේ අනාගතේ උපදින්න හේතුවක්. මෙන්න මේ අනාගතේ උපදින්න හේතුවක් ඉතුරු කරන එකට කියනවා පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධාන කුසල් සිද්ධ වෙනවා කියලා ධර්මයෙන් කියනවා ඒකට අවශේෂ නිරෝධය. අවශේෂ නිරෝධය ස්කන්ධ පංචකය තුළ සිද්ධ වෙනවා. අවශේෂ නිරෝධය තුළ තමයි සත්වයා ගමනක් ඇවිදින්නේ. එහෙනම් පව තුලත් භවගාමීත්වය තියෙනවා, පින තුලත් භවගාමීත්වය තියෙනවා, ධාන තුලත් භවගාමීත්වය තියෙනවා. බුදුවරු භව නිරෝධගාමී. භව නිරෝධගාමී ප්‍රතිපදාව ස්කන්ධ පංචකයේ නිත්සුකාත්මය තුල නැහැ. තව එකක් තියෙනවා භව නිරෝධගාමී නැත්නම් නිර්වශේෂ නිරෝධය. නිර්වශේෂ නිරෝධය. අනාගතේ ඵලයක් උපදින්නට හේතු නොතබා ස්කන්ධ පංචකය අවසන් කිරීම. අන්න මේක තේරුම් ගන්නවට කියනවා ආරි සම්මාදිට්ඨියට පැමිණෙනවා, සද්ධර්මයට පැමිණෙනවා කියනවා. සද්ධර්මයට පැමිණුණොත් ඔහුට ඊට පස්සේ මේ අනාගත ඵලයක් උපදින්න හේතුවක් ඉතුරු නොකර අරමුණ අවසන් කරන්නට අවශ්‍ය මගට පිළිවෙත් වෙනවට ප්‍රවිෂ්ඨ වෙනවට කියනවා විදසුන් වඩනවා. එතකොට ඒ කර්මයට මම පෙර ධර්ම දේශනාව පෙන්වුවේ කර්මක්ෂය කිරීමේ කර්ම. මේක පෙන්වන්නේ සද්ධර්මයට පැමිණීම. දැන් ඔහු මොකද කරන්නේ? දැන් ඔහුට පවෙන් පරලෝ යාම අවසන් කරන්න පව් හේතු තැබීම ඉවර කරන්න. පින් පරලෝ යාම අවසන් කරන්න පින් හේතු තැබීම ඉවසන් කරන්න. ධානයෙන් පරලෝ යාම අවසන් කරන්න ධාන හේතු තැබීම අවසන් කරන්න.
ඒවා තියෙනවා නම් පව් තියෙනවා නම් පින් තිබෙනවා නම් ධානය තිබෙනවා නම් නැත්නම් ධානය අල්ලන්න ඕන. එතකොට මෙතනදී මෙන්න මේ භව ගාමිත්‍ය වෙනකොට භව නිරෝධ ගාමිත්‍යදී මොකද වෙන්නේ? මොහොතක් පාසාම අපට අනාගත ඵල උපදින හේතු ඉතුරු නොකර අවසන් කරන්න පුළුවන්. අන්නේ හේතු ඉතුරු නොකර අවසන් කිරීම සද්ධර්මයට පැමිණීමේ ප්‍රතිඵලයක්, දහම් සරණේ ප්‍රතිඵලයක්. ඔවුන් භව නිරෝධ ගාමී. ඔවුන් සෝවාන් මාර්ග සකෘදාගාමි අනාගාමි අරිහත් කියන හතර දෙනා අතර ඉන්නේ. අන්න ආර්ය සම්මාදිට්ඨිය කියන්නේ ඒකයි. ආර්ය පුද්ගලෝ කියලා කතා කරන්නේ. ඒ නිසා අපිට මේ සම්මතේ යහපත් ජීවත් වෙන පුද්ගලයන් අතරින් ප්‍රඥාවන්තයින් ටිකක් තෝරාගෙන උන් ආර්ය පුද්ගලයන් බවට පත් කරන්න පුළුවන්. උන් සද්ධර්මයට පැමිණුණ සාරි සම්මාදිට්ඨිකයන් බවට පත් කරන්න පුළුවන්. දැන් ඔබ කල්පනා කරන්න මේ කරපු පැහැදිලි කිරීම වලට අනුව ඔබ නියත මිත්‍යා දෘෂ්ටියද ඉන්නේ? එහෙනම් බෞද්ධයෙක් නෙමෙයි. ඔබ දසාත්වක සම්මාදිට්ඨියද ඉන්නේ? එහෙනම් ඔබ පෘථග්ජන බෞද්ධයෙක්, භවගාමී බෞද්ධයෙක්. ඔබ වර්තමාන ගෞතම සසුන තුළ ධර්මයේ තේරුම් ගත්ත ප්‍රතිපත්තිකාමී බෞද්ධයෙක් වෙන්නේ නැහැ. එහෙනම් ඒකට ස්කන්ධ පංචකය අනිදුක්ඛ අනාත්ම වශයෙන් දේශනා කළ සත්‍ය පිළි අරගෙන ඔබ ජීවත් වෙන ගමන් මේ මාර්ගය යන්න. එතකොට ඔහු භව නිරෝධගාමී වෙනවා. එතකොට ඒ පුද්ගලයා සද්ධර්මයට පැමිණුණ කෙනෙක්. නොපැහැදෙන ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනෙක්. එතකොට ඒ පුද්ගලයා සැබෑවටම පෙරුවන් සරණ කරගන්න කෙනෙක්. වර්තමාන සමාජයේ නම් මේකට කියනවා ප්‍රතිපත්ති පූජාන් බුදුන් පුදනාය කියලා. මෙන්න මේ தത്വයට අපි ප්‍රවිෂ්ඨ වෙන්න ඕන. මෙන්න මේ தത്വයට අපි අවතීර්ණ වෙන්න ඕන. මේ தത്വය තේරුම් ගන්න ඕන. මේ தത്വය තේරුම් ගැනීම සඳහා තථාගත බුදු පියාණන් වහන්සේ යුගයේ ගමින් ගමට වැඩම කරමින් මේ කරුණු පැහැදිලි කිරීම කළා. ඒක අද කරන්න බෑ. නමුත් වර්තමාන තාක්ෂණයත් එක්කලා මේක හරිම අපහසුයි අද. ගමින් ගමට වැඩම කරන්න ඕනනේ. ඒ වගේම පිරිස් එකතු වෙලා ධර්මශාලාවට යන්න ඕන. වාඩි වෙලා ඉන්න බැරි අය වාඩි වෙලා කරදර විඳින්න ඕන. මන්දයත් මෙන් එහාට ආපු මේ දියුණු වෙන මාධ්‍ය සංස්කෘතිය තුළ තාක්ෂණය තුළ වත්පත ගුවන්විදුලිය රූපවාහිනී අනතුරු සමාජ මාධ්‍ය දාලා අපි කතා කරන Facebook ඔස්සේ ලෝකෙටම යන්න. තම තමන්ගේ නිවසේ ඉඳගෙන අඩු වියදමකින් පහසුවෙන් මේ දේවල් තේරුම් ගන්න. අන්න අපි මේ මාධ්‍ය පහසුව මාධ්‍ය දියුණුව මේ සඳහා භාවිතා කරන්න. මම ශ්‍රී ලංකාවේ කෑගල්ලේ සිටමින් ඔබට ධර්ම දේශනා කරනවා ඇහෙන්න. මේ මොහොතේම ලෝකෙට ඇහෙන්න. මේ ක්‍රමේ භාවිතා කරන්න පුළුවන් නම් සත්‍ය තේරුම් ගත්ත අය කීප දෙනෙක් හිටියත් ඇති ලෝකෙට සම්මාදිට්ඨිය ලබා දෙන්න. ඒ නිසා අපිට මේ කළ ආරාධනය අපි පිළිගත්තේ මෙන්න මේ හඳුන්වා දීම ටික කරන්න. ඒ කියන්නේ මේ තුල ගැඹුරු ධර්මයේ සියල්ල දේශනා වෙන්නේ නැහැ. නමුත් යම්කිසි ආකාර දෙකකින් මම හඳුන්වා දෙනවා. මුල් ධර්ම දේශනාවේදී කර්ම જાති 4ක් ඔස්සේ කර්මක්ෂය කිරීමේ කර්මය කියලා එකක් තියෙනවා. ඒකට එන්න ඕන කියලා හඳුන්වා දෙනවා. මේ හඳුන්වා දීමේදී දිට්ඨි තුනක් ඔස්සේ නියත මිත්‍යා දෘෂ්ටිය, දසවස්තක සම්මාදිට්ඨිය, මාර්ගඵල සහිත ආර්ය සම්මාදිට්ඨිය කියන දිට්ඨි තුනක් යටතේ කරුණ පැහැදිලි කළා. මෙන්න මේ ගැඹුරු කරුණ සමාජයේ විරලයි. අන්න ඒක තේරුම් අරගන්න ඕන. තේරුම් අරගන්නට දේශනාවන් සවන් දෙන්න ඕන. මෙන්න මෙතන තමයි සැබෑ බෞද්ධයින් නැතිවන්නේ. ලෝකේ පුරාම ඉදිරියට මෙන්න මේ සැබෑ බෞද්ධයින් නැති වෙනකොට ලෝකෙන් දුරාචාරය වනසන්ත, දුරාචාරය ඉවර කරලා දාන්න මේ අපරාධ අවම කරන්න පුළුවන් තමයි. එබැවින් මේ ධර්මදේශනාව ලෝකෙට විකාශනය කරන්නට අනුග්‍රහ දැක් වූ පින්නතුන්ට විශේෂ ස්තුතිවන්ත වෙමින් සවන් දුන් හැමදෙනාට ධම්මැස පාදා ගැනීමට මේ කරුණ පැහැදිලි කිරීම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා කරමින් අපට මෙම අවස්ථාව ලබා දුන්නා වූ පූජනීය මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා කරමින් අපේ ධර්මානුශාසනාව අපි මෙතකින් අවසන් කරනු ලබනවා. සෑම දිනාටම පෙරවන් සරණ ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම පෙරවන් සරණයි. සබ්බීත්‍යෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. මහා සංඝරත්නයේ නවසර සත්පුරුෂ පින්නතුනි, අදත් අපි දෙසවන යොමු කරගෙන වටිනා කියන දහම් අවවාදයකට ඇහුම්කන් දුන්නා. මේ සසරේ පැවැත්ම, එහි නිරෝධය, මේ සියල්ලක්ම අපේ නායක හාමුදුරුවෝ ධර්මානුකූලව මනා ලෙස විස්තර කළා. ඒ වගේම ජීවිතෙහි තියෙන අනිත්‍යතාවය ආදිය මනා ලෙස විග්‍රහ කළා. ඉතින් ඒ නිසා මේ
උතුම් ධර්මයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම විග්‍රහය නායක හාමුදුරුවෝ මනා ලෙස සිද්ධ කළා. ඉතින් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ඉගැන්වෙන මෙවැනි විරාගික දහමකට දෙසවන් යොමු කරන්ට ලැබීම භාග්‍යයක්, වාසනාවක්, කුසලයක්, පිනක්. ඒ නිසා මේ කළ පින අර අප සිදු මුලින් සඳහන් කළා වූ ඒ අනෝමා නවරත්න මෙනවිය ඇතුළු මිය පරලෝ ගිය පින් කැමැති සියලු සත්වයෝ අනුමෝදන් වෙත්වා කියන අදහසින් අපි මේ සියලු දෙනාටමත් පුණ්‍ය ආනුමෝදනාව සිද්ධ කරමු. ඒ වගේම සත්පුරුෂ පින්නතුනේ මේ විහාරස්ථානයට සම්බන්ධ, ඒ වගේම දම්පහම් පූජා කරමින් මේ ප්‍රතිපත්ති ගාමී ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන පවුලක් ඒ සමිත් රේණුකා උදවිය මේ අවස්ථාවේ බොහෝම දුකට සංවේගයට පත් වෙලා සිටිනවා තම දියණිය රෝගාතුර වීම නිසා. ඒ නිසා මේ අප උතුම් විරාගික දහමකට ඇහුම්කන් දුන්නා. ඒ දහම සත්‍යයි, ඒ යථාර්ථය සත්‍යයි. ඒ සත්‍යානුභව බලයෙන්ද ඒ ශෂිනි දියණියට සියලු යහපත සැලසෙත්වා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනයක් සිද්ධ කරමු. ඒ වගේම මේ සිදු කළා වූ උතුම් කුසලයේ බලයෙන්, ඒ වගේම සද්ධර්ම දේශනා කළ පින, සද්ධර්මයේ ශ්‍රවණය කළ පින, මේ සියලුම පින්දහම් බෙලෙන් අපේ බෙලිගල මීමුරේ ධම්මවංශ නායක හාමුදුරුවන් වහන්සේටත් මේ අවිද්‍යාවෙන් වැසීගෙන තණ්හාවෙන් වෙලීගෙන ඇවිදින මේ සත්වයා සසර දුකෙන් මුදවාලන්ට මේ බුදුසසුනේ දහම්මැස පහදන්ට, මිනිසුන්ට දහම්මැස පහදවන්ට නායක හාමුදුරුවන්ට මේ බුදුසසුනේහි බොහෝ කලක් නිදුක් නිරෝගීව වැඩ සිටින්ට මේ උතුම් කුසලය හේතු සම්පත් වේවා කියලා අපි හැම දෙනාම සාදු කියලා ආශිර්වාද කරමු. ඒ වගේම මේ සිදු කළා වූ උතුම් කුසලය ඔබ අප හැම දෙනාටමත් සියලු දුක් නසාලන ඒ උතුම් නිර්වාණ අවබෝධය පිණිසම පාරමී දහම් වෙත්වා කියලා සාදු කියලා අපි පින් අනුමෝදන් වෙමු. සාදු සාදු.